පින්වතුනි ධර්මය අවබෝධ කර ගැනීම පිණිස අපිට නිවන් දොරටු කීපයක් බුදුරජාණන් වහන්සේ පෙන්වනවා. අංගුත්තර නිකායේ තියෙන විමුක්තායතන කියලා සූත්‍රයක්. විමුක්තායතන කියන්නේ විමුක්තියට තියෙන මාර්ග ආයතන. අපි බොහෝ වෙලාවට හිතන්නේ මේක භාවනාවෙන් විතරයි. භාවනාව නැත්නම් නම් බෑ. භාවනාව තමයි. අපි එහෙම හිතන්නේ නැද්ද? අපි හිතනවා අපි කියනවා මේ භාවනා කරන්න නැතුව නම් මේක බෑ. භාවනාවක් නිවන් දොරටුවක් තමයි. භාවනා කිරීමෙන් ධර්ම අවබෝධය කරා යන්න පුළුවන්. හැබැයි බුදුරජාණන් වහන්සේ විමුක්තායතන සූත්‍රයේ තව ක්‍රම ගොඩක් අපිට පෙන්නනවා. එකක් තමයි මේ බණ ඇසීම. බණ අහද්දි ධර්මය අවබෝධ වෙන අය ඉන්නවා. හැබැයි මේ අවබෝධ වෙන්නේ එකපාරට ලැබිච්ච පහළවීමක් නෙමෙයි. මතක තියාගන්න උග්ගටිතඤ්ඤ විපටිතඤ්ඤ කියන ශ්‍රාවකයෝ බණ අහද්දිම ධර්මය අවබෝධ කරනවා. හැබැයි මේ ශ්‍රාවකයෝ ඒ தത്വෙට එන්නේ සසරේ කල්ප ගණන් ඉන්ද්‍රිය ධර්ම වඩලා පාරමී පුරලා සසර නුවණ හොඳට පුරුදු කරපු අය. දැන් ඔබ දන්නවා සාරිපුත්ත මොග්ගල්ලාන කියන දෙනම. මේ බුද්ධ ශාසනයේ අග්‍ර ශ්‍රාවකයන් වහන්සේලා. ගිහි නම තමයි උපතිස්ස කෝලිත. මේ උපතිස්ස කෝලිත කියන දෙන්නා යාළුවෝ දෙන්නා පුංචි කාලේ ඉඳන් තරුණ වයසේ එනකොට නුවණ මෝරලා ගිරග්ග සමප්පජය කියලා තියෙන නිකන් කානිවල් එකක් වගේ උත්සවයක් බලන්න ගියේ. බලාගෙන ඉන්නකොට හිතුණා මොනවද අපි මේ බලන්නේ? කෙලෙස් ඇති වෙනවා විතරක් නේද? මොකද්ද මේ ජීවිතේ? දෙන්නම ඉතින් පිටත් උනේ විමුක්ති මාර්ගයක් හොයාගෙන. එහෙම ගිහිල්ලා කලින් සංජයගේ පිරිසත් එක්ක එකතු වෙලා බැලුවා හරියන්නේ නැහැ ඒක. ඊට පස්සේ දෙන්න එතනිනුත් ගිහිල්ලා පාරේ යනකොට කල්පනා කරා අපි දෙන්න දෙපැත්තක බෙදිලා යමු. කාට හරි ඉස්සෙල්ලා මාර්ගයක් හම්බුනොත් අනික් කෙනාට ඇවිල්ලා කියමු කියලා දෙන්නට දෙන්න පොරොන්දු වෙලා කියා. එතකොට පින්වතුනි දැන් උපතිස්ස කොහොම ඇවිදගෙන යනකොට අස්සජී මහරහතන් වහන්සේව දැක්කා. දැන් දන්නේ මේ රහත් කියලා. උන්වහන්සේගේ ඉරියව් වලින් තමයි අඳුනගත්තේ. එතකොට පේනවා රහතන් වහන්සේලා මොන තරම් සංවරයිද. බොහොම සංවරයි, සාන්තයි. උන්වහන්සේ බොහොම නිවිච්ච කෙනෙක්. හරි ප්‍රසන්නයි බලාගෙන හිටිය බොහොම තැම්පත් ඉන්ද්‍රිය දමනින් යුක්තයි. ගිහිල්ලා ඇහුවා ස්වාමීනි ඔබ වහන්සේ බොහොම සංවරයි, බොහොම සාන්තයි, දමණය වෙච්ච ඉන්ද්‍රියන් ඇති කෙනෙක්. ඔබ වහන්සේ මොන වගේ ධර්මයක්ද පුරුදු කරන්නේ? අනේ මට කියලා දෙන්න කියලා. ඔන්න රහතන් වහන්සේලාගේ හැටි. අස්සජී මහරහතන් වහන්සේ දැන් රහත් නෙමෙයි. මම දන්නවා මෙහිමයි කියලා මොනවා හරි කියන්න තිබ්බනේ. උන්වහන්සේ කියනවා මම ගොඩාක් ධර්මයේ දන්නේ. මගේ ශාස්ත්‍රුන් වහන්සේ තමයි භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ. අන්න උන්වහන්සේ වැඩ ඉන්නවා වේළුවනාරාමේ. හැබැයි මම අවබෝධ කරගත්ත දේ මට ගාථාවකින් හකුලවල කෙටියෙන් කියන්න පුළුවන්. හොඳයි ස්වාමීනි කියන්න කියලා. වැඳගෙන අහගෙන හිටියා. "යේ ධම්මා හේතුඵවවා තේ සංහේතු තථාගතෝ ආහා තේ සංචියෝ නිරෝධෝ එවං වාදී මහා සමනෝ" කියලා පද හතරක ගාථාවක් කිව්වා. ඔය පද හතරේ ගාථාවෙන් පළවෙනි පද දෙක ඇහිලා අවසන් වෙනකොටම සෝවාන් ඵලයටපත් වුණා. ඒ සසර මහා පිනක්. අසංකේයකුත් කල්පලක්ෂයක් ප්‍රඥාවන්තයන්ගෙන් අගතනතුරු ලබන්න ප්‍රඥා ඉන්ද්‍රිය නුවණ වඩාගෙන ආපු කෙනෙක්. ගාථාවේ පද දෙක ඇහෙනකොට සෝවාන් වුණා. ඊළඟට ඒ ගාථාවම මතක තියාගෙන ගියා තමන්ගේ යාළුවා හොයාගෙන යනකොට කෝලිතත් පාරක ඇවිද යනවා. දුවගෙන ගිහින් කිව්වා යාළුවා මට ධර්මයේ හම්බුණා. දැන් බලන්න කෝලිතට බණ කියන්නේ හාමුදුරු කෙනෙක්ද? නෑ. කල්යාණ මිත්‍රයෙක්. හරි ධර්මයයි අවශ්‍ය. ගිහියද පැවිද්ද කියන එක නෙමෙයි. ධර්මයයි හරි වෙන්න ඕනේ. එතනදී කෝලිතට ගිහින් යහළුවා දැන් බණ කියන උපතිස්ස අහගන්න මට ධර්මය හම්බුණා කිව්වා. මේ පද හතරෙම ගාථාව කියලා අවසන් වෙනකොට කෝලිත සෝවාන් වුණා. එතකොට මේ වගේ බුද්ධ ශාසනයේ ගොඩක් ශ්‍රාවකයෝ ගැන කියනවා බුදුහාමුදුරේ කාලේ එක ගාථාව අහලා කෙටියෙන් අහලා සමහර පොඩි උපක්‍රමයක් තුළ ධර්මය අවබෝධ කරපු අය. ඒ වගේ අයට අපි කියන උග්ගටිතඤ්ඤ. ඊළඟට තව ශ්‍රාවකයෝ ඉන්නවා විපටිතඤ්ඤ. දීර්ඝ දේශනාවක් අහලා අවසන් වෙනකොට දේශනාව කෙලවර නිවන් දකින්න. එයා බණ අහද්දිමයි නිවන් දකින්න. එතකොට උග්ගටිතඤ්ඤෝ කියන කෙනත් බණ අහද්දි නිවන් දකින්න අය. විපටිතඤ්ඤෝ කියන කෙනත් බණ අහද්දි නිවන් දකින්න. මතක තියාගන්න කෙනෙක් උග්ගටිතඤ්ඤද විපටිතඤ්ඤද කියලා බලන්න පුළුවන් කාටද? බුදුහාමුදුරට විතරයි. බුදු කෙනෙකුට විතරයි මේ ලෝකේ ඉන්ද්‍රිය පරෝ පරියත්තේ ඥානෙ තියෙන්නේ.
කෙනෙක් දිහා බලලා යාගේ ධර්ම අවබෝධ කිරීමේ කුසලතාවය දකින්න රහතන් වහන්සේලාටවත් බෑ. සාරිපුත්ත හාමුදුරන්ටවත් බෑ මතක තියාගන්න. බුදුරජාණන් වහන්සේ තමයි දකින්නේ. බුදුහාමුදුරුවෝ බණ කියනකොට බණ අහන්න දහස් ගාණක් හිටියත් බුදුරජාණන් වහන්සේ බලනවා කවුද අද මේ පිරිස අතරින් ධර්ම අවබෝධය ලබන පින්වන්තම කෙනා. ඉන්ද්‍රිය මෝරලා තියෙන්නේ කාගේද? ඉන්ද්‍රිය වැඩිලා තියෙන්නේ කවුද? එහෙම බලලා ඉස්සල්ලා බුදුරජාණන් වහන්සේ පිළිවෙල කතාව කරනවා. ඔබ අහලා ඇති පිළිවෙල කතාව. දාන කතා, සීල කතා, සග්ග කතා, කාමානං ආදීනවන්, නෛෂ්ක්‍රම්‍ය ආනිසංස පිළිවෙල කතාවක් කරනවා. ඒ පිළිවෙල කතාව තුළ බුදුරජාණන් වහන්සේ හැම වෙලෙම බුදු වැසින් බලනවා දැන් මෙයාගේ හිත ධර්ම අවබෝධයට එකඟ වෙලාද? දැන් හිත සකස් වෙලාද? නීවරණ යටපත් වෙලාද? නුවණ මෝරලාද කියලා පිළිවෙල කතාවේදී බුදු වැසින් පිරිසිඳ බලනවා. හිත ධර්ම අවබෝධයට සකස් වෙලා නම් බුදු කෙනෙකුට පමණක් කළ හැකි සාමුක්ඛංශික දේශනාව කරනවා කියලා. මතක තියාගන්න ප්‍රඥාවන්තයන්ගෙන් අග්‍ර සාරිපුත්ත හාමුදුරන්ටවත් සාමුක්ඛංශික දේශනය කරන්න බෑ. චතුරාර්ය සත්‍ය ඇතුළත් දීර්ඝ දේශනාවක්. ඒ දේශනාව කෙලවර බණ අහගෙන ඉන්න කෙනාගේ හිත ධර්ම අවබෝධයට වැඩිලා එක්ක සෝවාන් වෙනවා. එක්ක සකදාගාමී වෙනවා. එක්ක අනාගාමී වෙනවා. සමහර රහත් වෙනවා. බණ අහද්දිමයි. ඒ සාමුක්ඛංශික දේශනාව බුදු කෙනෙක් විතරයි කරන්නේ. දැන් ඒක මේ වගේ දැන් අපි දන්නවා ඉර්ධිමතුන්ගෙන් අග්‍ර මුගලන් හාමුදුරුවෝ. හැබැයි මුගලන් හාමුදුරුවන්ට යමා මහ පෙළහර පාන්න බෑනේ. ඒක බුදුහාමුදුරුවෝ විතරයි පුළුවන්. ප්‍රඥාවන්තයන්ගෙන් අග්‍ර සාරිපුත්තයන් වහන්සේ. හැබැයි සාමුක්ඛංශික දේශනාව කරන්න පුළුවන් බුදුහාමුදුරුවෝ විතරමයි. ඒ වගේ බුදු කෙනෙක් තමයි හරිම ඉලක්කයට කෙනෙක්ගේ ධර්ම අවබෝධ කිරීමේ කුසලතාවේ තේරුම් අරගෙන ඉලක්කයට බණ කියන්නේ. ඒ නිසා බණ ඇසීම කියන්නේ නිවන් දොරටුවක්. ඔබ කවදා බණ ඇහුවත් මතක තියාගන්න මේක නිවන් දොරටුවක්. ඒ පිණිස හිත පිහිටවාගෙන මේ ධර්ම ශ්‍රවණය අපිට නිවන් දොරටුවක් බවට පත් වේවා කියන අදිෂ්ඨානේ බණ අහන හැම වෙලෙම හිතේ තියාගෙන බණ අහන්න. දෙවැනි එක තමයි ධර්ම දේශනා කිරීම නිවන් දොරටුව. ඔබ අහලා ඇති ලංකාවේ රහත් වෙච්ච මලියදේව මහරහතන් වහන්සේ බණ කියද්දී රහත් වෙලා තියෙනවා. පොයි දවසකට පිරිසකට බණ කියනවා. ඉස්සර මේ පැයේ බණ නෙමෙයි වැඩි තුන්නියම් රාත්‍රී දේශනා. ඇය එළි වෙනකම් පන්දම් ගහලා පොයි දවස් වලට මිනිස්සු එකතු වෙලා බණ අහනවා. උන්වහන්සේ රාත්‍රී බණ පටන් ගත්ත රෑ බණ කියාගෙන යනකොට ධර්මාසනයේ හිත එකඟ වුණා. බණ කියද්දිම කෙලිසුන්ගෙන් මිදලා ධර්මාසනෙම රහත් වුණා. මලියදේව මහරහතන් වහන්සේ කියන්නේ පිරිසකට බණ කියද්දි රහත් වෙච්ච රහතන් වහන්සේ නම. ඔය 80 මහා ශ්‍රාවකයන්ට අයිති හේමක කියලා මහරහතන් වහන්සේ නමක් ඉන්නවා. උන්වහන්සේ ගිලන් ඇදේදී තමන්ට උපස්ථාන කරපු 69ක් උපස්ථායක ස්වාමීන් වහන්සේලාට බණ කියද්දි ගිලන් ඇදී රහත් වුණා. ඒ වගේ බණ කියද්දි රහත් වෙච්ච අය ගැන තියෙනවා. එහෙනම් බණ ඇසීමක් නිවන් දොරටුවක්, ධර්ම දේශනාවක් නිවන් දොරටුවක්. එතකොට ওই දෙකේම තියෙන රහස මොකද්ද? යෝනිසෝ මනසිකාරය. ධර්මාවබෝධය ලැබෙන විදිහට බණ අහද්දී යෝනිසෝ මනසිකාරයක යෙදෙමින් බණ අහන්න. ධර්ම දේශනාව නිවන් දොරටුවක් වෙන්න නම් ධර්ම දේශකයන් වහන්සේ වෙන වෙනේවා කියලා හරියන්නේ නැහැ. නිවන අරමුණු කරගත්ත ධර්මාවබෝධයට අවශ්‍ය ධර්මය යෝනිසෝ මනසිකාරය තුල යෙදෙමින් ධර්මය කියන්නේ. එතකොට දේශකයන් වහන්සේට ඒක නිවන් දොරටුවක් වෙනවා. ඊළඟට බුදුහාමුදුරුවෝ පෙන්නනවා මහණෙනි තව නිවන් දොරටුවක් තමයි ධර්ම සම්මර්ෂණය. සම්මර්ෂණය කියන්නේ හැම මොහොතේම හැම ඉරියව්වෙම ධර්ම මානසිකාරයෙන් හිත පවත්වන්න කියලා. දැන් ඔබ සම්පජානි භාවනාව ගැන අහලා තියෙනවා නම් සතර සතිපට්ඨානෙ තියෙන. ආයි අපිට අමුතුවෙන් භාවනා කරන්න කියලා වෙලාවක් නෙමෙයි ඒකේ තියෙන්නේ. ඉදිරිපස බැලුවත් වටපිට බැලුවත් සම්පජානකාරී හොත. හොඳ සිහිනුවණින් කෙලෙස් ඇති වෙන්නේ ඉඳ නොදී ඉදිරියේ බලන්න වටපිට බලන්න. අතපය දිගාරිනකොට හකුලනකොට හොඳ සිහිනුවණින් මගේ ඉරියව් වෙනස් වීම තුලවත් ලාමක අකුසලයක් ඇතුල් නොවේවා කියලා හොඳ සිහියෙන් අතපය හකුලවන්න දිගාරින්න. ඊළඟට ඉදිරියට යනකොට ආපහු හැරිලා එනකොට මනා සම්පජන්ණයෙන් ඉරියව් වෙනස් වීම දකිමින් ගමන් කරන්න. ඇඳුම් අඳිනකොට, ගලවනකොට, හොදනකොට භික්ෂුවකට නම් පෙනෙනවා සංඝාටි පත්ත චීවර ධාරණේ සම්පජානකාරී හො දෙපට සිවුරු තනිපට සිවුරු අදන පරිහරණයට. ඔබට නම් ඇඳුම් පැළඳුම් හොදනවා, ගලවනවා, මදිනවා. ඒ දෙදිපිලි පරිහරණය කරනකොට හොඳ සිහිනුවණින් ලාමක අකුසලයක් ඇතුළු නොවන විදියට හිත රැක ගන්න කියලා.
ඊළඟට කනකොට අසිතේ පීතේ කායිතේ සායිතේ සම්පජානකාරී හොති. කනකොට කැවිලි වගේ දේවල් හපලා කනකොට බීම වර්ග බොනකොට එතකොට මේ හැම වෙලාවෙම සම්පජානකාරී හොඳ සිහිනුවණින් කෙලෙස් ඇති වෙන්න ඉඩ නොදී හිත රැක ගන්න කියනවා. ඊළඟට බුදුහාමුදුරුවෝ නිදාගෙන හිටියත් නිින්ද යනකම් කතා කරන භාසිතේ තුන්හි භාවයේ නිහඬව ඉන්න කතා කරනවා. ගතේ තිතේ නිසින්නේ සුත්තේ ජාගරිතේ භාසිතේ ඉඳගෙන ඉන්නකොට නැගිටිනකොට වාඩි වෙනකොට හිටගෙන ඉන්නකොට කතා නොකර ඉන්න ඔය හැම වෙලේම සම්පජානකාරී හොති. සිහිනුවණින් ඉන්න. ඔහෙම විස්තර කළා අන්තිමට පෙන්නනවා උච්චාර පස්සාව කම්මි වැසිකිලි කැසිකිලි කරන්න කියලා. හිත රැක ගන්න සිහියෙන් ධර්ම මානසිකාරී හිත පවත්වන්න කියන. එතකොට එහෙනම් අපිට භාවනා කරන්න 아무තු වෙලාවල් ඕනද? අපි සතර සතිපට්ඨානෙ වඩනවා කියන්නේ මුළු දවසේම හිත ධර්ම මානසිකාරී රකින්න පුළුවන්. ඒ නිසා බුදුරජාණන් වහන්සේ පෙන්නන හැම මොහොතෙම හැම ඉරියව්වෙම ධර්ම මානසිකාරයක හිත පුරුදු කරගත්ත කෙනාට ඕනම මොහොතක හිතක් කෙලෙසුන්ගෙන් මිදලා ධර්ම අවබෝධයට වැඩෙන්න පුළුවන්. දැන් ඔබ අහලා තියෙන ආනන්ද හාමුදුරුවෝ රහත් වුණේ සතර ඉරියව්වෙන් තොරයිනේ. ආනන්ද හාමුදුරුවෝ ඉඳගෙනත් භාවනා කරා, හිටගෙනත් භාවනා කරනවා, සක්මනේ භාවනා කරනවා, ධර්ම භාණ්ඩාගාරික ධර්මයේ හැම වෙලෙම විමර්ශනය කර කර මෙනෙහි කරනවා. උන්වහන්සේ ධර්ම සම්මර්ෂණයෙන්ම ඇවිදගෙන ඇවිල්ලා නිදා ගන්න ඇඳේ වාඩි වුණේ ධර්මයේ මෙනෙහි කර කර. නිදා ගන්න කියලා හිතාගෙන කොට්ටේට ඔළුව තියන්න කලින් ඇලුනේ ධර්ම මානසිකාරයෙන්මයි. එක පාදයක් ඔසවලා ඇඳ උඩින් තියලා හිස කොට්ටේට ඇල කරනකොටම කෙලෙසුන්ගෙන් මිදලා රහත් වුණා. එතකොට ඔක දන්නේ නැති කෙනෙක් හිතන්න පුළුවන් 아무තු ඉරියව්වක් නේ පුදුම ක්‍රමයක් නේ රහත් වෙනවා කියලා. දන්නේ නැති කෙනාට. හැබැයි ඒ ඉරියව්ව නෙමෙයි එතන වැදගත් උනේ. හිතේ ධර්ම මානසිකාරයක තියෙන. යෝනිසෝ මානසිකාරයක හිත පවත්වනවා නම් හැම මොහොතෙම හිත ධර්ම අවබෝධයට වැඩෙනවා. ඔබ දන්නවද සාරිපුත්ත හාමුදුරුවෝ රහත් වෙච්ච හැටි? සෝවාන් උනේ අර ගාථාව අහලා අස්සජි මහරහතන් වහන්සේ. රහත් උනේ බුදුරජාණන් වහන්සේට පවන් සලසලා ඉන්නේ නැද්ද? සූකර කතලෙන කියලා තියෙන ගිජ්ජේකොට පාර්වතී පහළ ගල්ලෙන සාරිපුත්ත හාමුදුරුවෝ වැඩ හිටියේ. ඔතනට ආව දීඝනක කියලා සාරිපුත්ත හාමුදුරන්ගේ මාමා වෙන කෙනෙක්. සාරිපුත්ත හාමුදුරන්ව අම්මා බාර දුන්නා කොහෙන් හරි හොයාගෙන එක්කරගෙන එන්න කියලා. සාරිපුත්ත හාමුදුරන්ගේ අම්මා ගොඩාක් මිත්‍යා දෘෂ්ටික අදහස් වලින් හිටිය අන්තිම වෙලාව වෙනකම්. දැන් මේ නෑදෑයෝ ටික හොයනවා. දැන් කොහෙද ගියේ මේ උපතිස්ස කී හොයනවා. ආරංචි වුණා මේ ශ්‍රමණේක් වගේ පැවිදි වෙලා ගිජ්ජේකොට පාර්වතී උඩ ඉන්නවලු කියලා ආරංචියට හොයාගෙන ආවා. සාරිපුත්ත හාමුදුරන්ගේ කුටිය ළඟට බුදුරජාණන් වහන්සේත් වැඩියා ඈතින් මේ එනවා දැකලා. බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්නවා සාරිපුත්ත හාමුදුරුවෝ බුදුහාමුදුරන්ට පවන් සලනවා ග්‍රීස්ම දවසක්. දීඝනක ඇවිල්ලා වැඳලා බුදුහාමුදුරුවෝ ඉදිරියේ වාඩි වුණා. බුදුරජාණන් වහන්සේ වේදනා පරිග්‍රහ සූත්‍රය කියලා වේදනානුපස්සනාව ගැන විස්තර කරන දීර්ඝ දේශනාවක් තියෙනවා සංයුත්ත නිකායේ. ඒකෙන් බණ කියනවා. දැන් බණ කියන්නේ කාටද? දීඝනකට. දීඝනක වැඳගෙන බණ අහනවා. සාරිපුත්ත හාමුදුරුවෝ කන්නේ බුදුහාමුදුරන්ට පවන් සලනවා. හැබැයි පවන් සලසලා ඉන්නේ නැද්දි අර කියන ධර්මයේ සාරිපුත්ත හාමුදුරුවෝ හොඳට මානසිකාරය දුන්නා. පවන් සලමින් බණහපු සාරිපුත්ත හාමුදුරන්ගේ හිත කෙලෙසුන්ගෙන් මිදලා රහත් වුණා. වාඩි වෙලා වැඳගෙන බණහපු දීඝනක සෝවාන් ඵලයටපත් වුණා. එතකොට අපිට පේනවා එහෙමනම් අපිට වෙන වැඩක යෙදিলা හිටියත් ධර්ම මානසිකාරයක හිත පවත්වන්න පුළුවන්ද බැයිද? පුරුදු වෙච්ච කෙනාට පුළුවන්. ඒ නිසා පුරුදු කරන්න. දැන් අපි පාරේ යනකොට කොච්චර දේවල් හිත යනවද බලන්න. වාහනයක යනකොට මේ වාහනේ යනවා කියන එකමද හිතන්නේ? ඔබ වාඩි වෙලා යනකොට වටපිට බල කෝච්චියක ගියත් වාහනික වාඩිලා ප්ලේන් එකේ යනවා කියලා හිතන්න. ලංකාවට යන ටිකට පයි ගානක් යනවනේ ලංකාවට යනනේ. මොනතරම් දේවල් හිතෙනවදනේ? එතකොට අපිට ඔය ධර්ම මානසිකාරයක හිත පුරුදු කරගත්ත කෙනාට ධර්මී පුරුදු කරන්න පුළුවන්. මේ හැම වෙලාවෙම ධර්මයේ සිහි කර යන මේ ඇස අනිත්‍යයි, කන අනිත්‍යයි, නාසය අනිත්‍යයි. නාම රූප නිසා හටගත් ආයතනය. මේක ලෙඩ වෙනවා, ජරාවටපත් වෙනවා, තුවාල හැදෙනවා, කුණු වෙනවා. ඒ වගේ විමස බලනවා. ධර්මයේ වැඩෙන්නේ ධර්ම අවබෝධයට හිත වැඩෙන්නේ. ඒ වගේ නිවන් දොරටුවක් වෙනවා ධර්ම සම්මර්ෂණය. ඉන්න දැන් තුනයි. බණ ඇසීම නිවන් දොරටුවක්, ධර්ම දේශනාව නිවන් දොරටුවක්, ඊළඟට ධර්ම සම්මර්ෂණය නිවන් දොරටුවක්. හතරවෙනි එක තමයි ධර්ම සාකච්ඡාව නිවන් දොරටුව. ගැඹුරු ධර්ම කාරණා අවබෝධයට උපකාර වෙන ධර්ම කාරණා සාකච්ඡා කරනවා. ඒ සාකච්ඡාව තුලත් යෝනිසෝ මනසිකාරයමයි වැඩෙන්නේ.
අවබෝධයට උපකාර වෙන විදිහට ධර්මයේ සාකච්ඡා කරනකොට ඒ සාකච්ඡාව තුළ අපි යෝනිසෝ මනසිකාරය යෙදෙනවා නම් එතනත් ධර්ම අවබෝධයට හිත වැඩේ. පස්වෙනි එක තමයි ධර්ම සජ්ජායනයේ නිවන් දොරටුව. අර්ථ විමසමින් යෝනිසෝ මනසිකාරය යෙදෙමින් සජ්ජායනා කරන්න. දැන් අපි පිරිත් කියන්නේ. හැබැයි අපි පුරුදු වෙච්ච පිරිත් රටාව අර්ථ විමසන පිරිත් රටාවක් නෙමෙයි. අපි නිකන් මේ පොත බලාගෙන කියාගෙන යනවා. අපි කීවට අපේ ඔළුව තියෙන හැමෝට වෙන ලෝකවල. පිරිත් කිව්වට. කටින් වචන කියාට හිත දුවන්න වෙන පැතිවල. හැබැයි අපි වචනේ අර්ථ විමස පිරිත් කියනවා නම් අවබෝධයට හිත වැඩෙනවා. දැන් පිරිත ගැන බලන්න. අපි ගිරිමානන්ද සූත්‍ර පිරිත් පොතේ තියෙනවද නැද්ද? තියෙනවා. ඒ දේශනාවේ තියෙන්නේ නිවනටම උපකාර වෙන නිවන අරමුණු කරගත්ත භාවනා ක්‍රම 10ක්. අනිත්‍ය සංඥා, අනත්ත් සංඥා, අසුභ සංඥා, පහාන සංඥා, විරාග සංඥා, නිරෝධ සංඥා, සබ්බ ලෝකේ අනබිරත සංඥා, සබ්බ සංඛාරේසු අනිච්ච සංඥා, ආනාපාන සති භාවනා 10ක්. එතකොට අපි මේක තියෙන ප්‍රායෝගිකව වැඩි යුතු නිවන අරමුණු කරගත්ත භාවනා 10ක්. අපි ඒකේ හැබැයි වැඩිපුර මිනිස්සු ගිරිමානන්ද කියන්නේ මොකටද? ලෙඩ වුණාම. මේක ලෙඩෙකුට කියන එකක් කියලා. ලෙඩෙකුට කියන්න තියාගන්න ගිරිමානන්ද. එතකොට අපි පිරිත් අර්ථය ඇල්ලුවද? නෑ. ඒ වගේ ධම්මචක්ක දේශනාව හිතන් ධම්සක් පැවතුම් සූත්‍රය. පස්සක භික්ෂුන් වහන්සේලා සෝවාන් වුණා. පළවෙනි දවසේ 18 කෝටියක් දෙවියන් මාර්ගඵල ලැබු දේශනා ධම්මචක්ක දේශනා. චතුරාර්ය සත්‍ය, සත්‍ය ඥාන, කෘත්‍ය ඥාන, කෘතඥාන වශයෙන් අවබෝධ වෙන හැටි තියෙන්නේ. ධර්මය අවබෝධ කරන ක්‍රමය. අපි ධම්මචක්ක කියනවා කියලා ඔක කියාගෙන ගියාට අපි අර්ථ විමසලා මෙනෙහි කරන්නේ නැත්නම් අපිට යෝනිසෝ මානසිකාරය පැත්ත මග ඇරෙනවා. නිකන් සත්‍යයනා කරාට වෙන දේවල් හිත අපි අවබෝධයට උපකාර වෙන විදිහට මානසිකාරය පවත්වලා නැහැ. ඔය හැම දේශනාවක්ම දැන් රතන සූත්‍රය ගත්තත් හරියට අර්ථ විමසනවා නම් භාවනා තුනක් වැඩෙනවා. බුද්ධානුස්සති, ධම්මානුස්සති, සංඝානුස්සති. රතන සූත්‍රයේ තියෙන තුනුරුවන් ගුණ ඇතුළත් සත්‍යක්‍රියා තියෙනවා. කරණීය මෙත්ත සූත්‍රයේ තනිකරම මෛත්‍රිය තියෙන පතුරවන හැටි. මෛත්‍රී භාවනාව. අනාගාමී ඵලයේට මෛත්‍රී වඩන හැටි එකේ පේනවා. ආයි මව කුසකට ඉන්නේ නැතුව අනාගාමී ඵලයේ දක්වාම ධර්මාවබෝධයට හිත වඩන ක්‍රමේ විස්තර කරගන්න පුළුවන්. එතකොට අපි මේවා භාවනා හැටියට අර්ථ විමසමින් සත්‍යයනයකට අවබෝධයට හිත පිහිටවාගෙන සත්‍යයනා කරනවා නම් ඒකත් නිවන් දොරටුව. දැන් නිවන් දොරටු පහක්. හයවෙනි එක තමයි භාවනාව නිවන් දොරටුව. භාවනා කිරීම තුලත් නීවරණ යටපත් කරගෙන බාහිර අරමුණු වලට හිත යන්නේ නැතුව යෝනිසෝ මනසිකාරයෙන් හොඳට ප්‍රබලව කෙලෙස් ප්‍රහාණය වෙන විදිහටම නුවණ මෙහෙව ගන්න පුළුවන්. එතකොට දැන් බලන්න මේ නිවන් දොරටු කීයක්ද එතන? 6ක් තියෙනවා. බණ ඇසීම නිවන් දොරටුව. ධර්ම දේශනාව නිවන් දොරටුව. ධර්ම සාකච්ඡාව නිවන් දොරටුව. ධර්ම සම්මර්ෂණය නිවන් දොරටුව. ධර්ම අර්ථ විමසමින් කරන ධර්ම සත්‍යයනයක් නිවන් දොරටුව. භාවනාවක් නිවන් 6ක් තියෙනවා. ඔය 6ෙන්ම වෙන්නේ එකම ඉලක්කයකට හිතක් වැඩෙන්නේ. වෙන වෙන ඒවට නෙමෙයි. ධර්මාවබෝධය නැමැති ඉලක්කය තුලමයි අපි බණ අහන්නේ. ඒ ඔස්සේමයි හිත වැඩෙන්නේ. ඒ ධර්මයේම අපි කියනකොට ඒ ඔස්සේම හිත වැඩෙනවා. ඒ ධර්මයේම අපි හැම මොහොතේම විමසනකොට ඒ අරමුණේම හිත තවත් වැඩෙනවා. ඒ අර්ථයෙන්ම අපි ධර්ම අවබෝධයට උපකාර ධර්ම සාකච්ඡා කරනවා. සත්‍ය එතකොටත් හිත වැඩෙනවා. ඒ ටිකම තමයි ඇස් පියාගෙන විමසන්න තියෙන භාවනාවක් කියලා. එතකොට ඒක තවත් හොඳට වැඩෙනවා. ඔය 6ම කරන්න පුළුවන්කම තියෙද්දි අපි අනිත් ඒවා අතහැරලා ඕක භාවනාවෙන් විතරයි. ඕක නම් භාවනා කරන්න නැතුව බෑ කියනවා. සමහරු කරන භාවනාවකුත් නෑ අන්තිමට. එතකොට වෙන්නේ අපිට අනෙක් නිවන් දොරට ඔක්කොම අතහැරිලා යනවා. ඒ නිසා පින්වතුනි ඔය 6ම පුරුදු කරන්න. විවේකයක් ලැබුණාම බණක් අහන්න හොඳට හිත පිහිටවාගෙන බණ අහන්න. ඒ බණ අහනකොට හිතන්න මේ ධර්ම ශ්‍රවණය මට නිවන් දොරටුවක්ම වේවා කියලා හොඳට හිත පිහිටවාගෙන බණ අහන්න. අහපු ධර්මයේ කාට හරි කියලා දෙන්න. බැයිද ඒක? ගෙදර ඉන්න එක්කෙනා දෙන්න අල්ලගෙන හරි අද මම හොඳ බණක් ඇහුවානේ කියලා ඒක කියලා දෙන්න හවසට. හිත වැඩෙනවා. මේ බුද්ධ ශාසනයේ ධර්ම කතිකය වැඩිපුර ඉඳලා තියෙන ගිහියයි ඉඳලා තියෙන්නේ. කොජ්ජුත්තර ධර්ම කතික කෙනෙක්. චිත්ත ගෘහපති හත්තාලෝක පුත්‍ර සිටුතුමා ධර්ම කතිකයෝ. ඒ අය නිසා විශාල පිරිසක් ධර්මයට යොමු වෙලා තියෙනවා.
කුජුත්තරා කියන්නේ උදේනි රජුරන්ගේ මාලිගාවේ හිටපු වැඩකාරී. බණ අහගෙන ඇවිල්ලා මාලිගාවේ සාමාවතිය ඇතුළු 500කට බණ කියලා දෙනවා. අහපු බණ විස්තර කර කර බණ කියනවා. කුජුත්තරාගෙන් බණ අහලා තමයි සාමාවතිය ඇතුළු 500ක් හිත වඩලා අනාගාමී වෙන්නේ. ඒ නිසා මතක තියාගන්න. ඒකට ධර්මදේශකෙක් වෙන්න ඕනේ නැහැ. ගෙදර ඉන්න සහෝදරයෙක්, හිතවතෙක්, කල්යාණ මිත්‍රයෙක්, ස්වාමියා බින්දාරි අල්ලගෙන කියලා දෙන්න. එතකොට ගෙදර ඉන්න එක්කෙනාට හරි කියන්න. හිත ඒ ධර්මයේ තව කෙනෙකුට කියලා දෙනකොට තවත් හොඳට ඔබට ඒක පිහිටනවා. ඊළඟ එක තමයි හැම මොහොතෙම ගෙදර වැඩ කර කර හිටියත් විවේකයක් ලැබුණාම ධර්ම මානසිකාරයකදී කවුරු හරි පිරිසක් එකතු වුණාම ධර්ම සාකච්ඡාවක් කරන්න. පිරිත් කියන වෙලාවට හරි අර්ථ විමසමින් සජ්ජහායනා කරන්න. විවේකයක් ලැබුණාම භාවනාත් කරනවා. එතකොට ඔය 6 ඔස්සේම හිත වැඩෙනවද නැද්ද? හිතක් එකම අරමුණක් තුල ක්‍රම 6කට හැම මොහොතෙම ආරක්ෂා වෙලා ධර්මාවබෝධයට වැඩෙනවා. අන්න ඒ නිසා හිත ධර්මාවබෝධයට සකස් කරගන්නවා කියන එක අපි ඒ ඉලක්කය තුල පුරුදු කරගත යුතු දෙයක්. පින්නතුනි අපිට තේරෙන්නේ නැති වුණාට අපි ඉන්නේ මහා භයානක තැනක මේ. මොකද දවසක් බුදුරජාණන් වහන්සේ පුංචි ගල් කැට 7ක් අතට අරගෙන භික්ෂුන් වහන්සේලාට පෙන්නලා අහනවා මහණෙනි මේ මහ පොළොවේ තියෙන වැලි කැට, පස් කැට, ගල් කැට නුඹලා දකින්නවද? එහෙමයි ස්වාමීනි. මේ ශ්‍රී හස්තේ මත තියෙන පුංචි ගල් කැට හත පේනවද? එහෙමයි කියෝ. බුදුරජාණන් වහන්සේ වදාලා සෝවාන් ඵලයට පත් වෙච්ච කෙනෙක් සංසාරේ ගෙවල අවසන් කරපු දුක් ප්‍රමාණය මහ පොළොවේ තියෙන වැලි කැට, පස් කැට, ගල් කැට තරම් කියලා හිතන්න. සෝවාන් වෙච්ච කෙනෙකුට අනාගතයේ විඳින්න ඉතුරු වෙලා තියෙන දුක් ටික මේ ශ්‍රී හස්තයේ තියෙන පුංචි ගල් කැට හත තරම් පොඩ්ඩයි කියනවා. මොකද තව සෝවාන් වෙච්ච කෙනෙක් උපරිම ඉපදුනොත් උපදින්නේ ආත්ම කීයද? 7යි. ඒ ආත්ම 7 තුල සුගතිය ඉපදුනත් දුකක් නැද්ද? ඉපදීමම දුකක් කොහි ඉපදුනත්. ඉපදුනා නම් ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායාස තියෙන. ඒ ආත්ම 7ක් තුල අනාගතයේ ඉතුරු වෙච්ච දුක් ටික පුංචි ගල් කැට 7 වගේ. හැබැයි සසරේ ඉවර කරගත්ත දුක මහ පොළොවේ තියෙන වැලි කැට, ගල් කැට, පස් කැට තරම් කියලා හිතන්න කියනවා. ඒ සෝවාන් වෙච්ච කෙනා. හැබැයි පෘථග්ජන මට්ටමේ ඉන්න කෙනා හිතන්න ධර්මය අවබෝධ නොකරපු කෙනාට ගෙවාගෙන ආපු දුක යම්සේද අනාගතේ ගෙවන්න තියෙන්නේ ඒ වගේම ප්‍රමාණය. අර මහ පොළොවේ වැලි කැට, ගල් කැට, පස් කැට තරම් දුකක් ගෙව ආවනම් මේ දක්වා අනාගතේ තව ඔය වගේම දුකක් විඳ විඳ යන්න වෙනවා ධර්මාවබෝධය ලබනත් එක්ක. අපි දන්නේ නැහැ මේ ජීවිතේ අතට ලැබිච්ච එක අතහැරුණොත් ආයි කවදා ගොඩේයිද. ඒ නිසා අතට ලැබිච්ච අවස්ථාව අතහැර ගන්න එපා. දැන් අපිට අතටම ලැබිලා තියෙන අවස්ථාව. මොකද ධර්මාවබෝධයට අවශ්‍ය අංග 4ක් තියෙනවා. සෝවාන් වීම පිණිස බුදුහාමුදුරුවෝ පින සෝතාපට්ටි අංග 4ක්. බාහිරින් ලැබෙන දෙකක් තියෙනවා. කල්යාණ මිත්‍ර සේවනයයි සද්ධර්ම ශ්‍රවණය. අද ඒක හොඳටම ලැබෙනවා. යම් වැරදි විකෘති තියෙන්න පුළුවන්. හැබැයි හරි ධර්මය අල්ලගන්න කෙනාට හරි දේත් හරියටම තියෙනවා. වැරදි විකෘති අද විතරක් නෙවෙයි බුදුහාමුදුරගේ කාලෙත් තිබුණා. බුදුහාමුදුරුවෝ පිරිනිවන් පෑවට පස්සේ ධර්ම සංගායනා පැවැත්වුනේ එක කාලෙ මතුවෙච්ච විකෘති නිසා තමයි. එතකොට ඒවා කවදත් තිබුණා. හැබැයි හරි ධර්මයේ ත්‍රිපිටකය තුළ බුද්ධ වචනේ ධර්මයේ හොයන කෙනාට හරි ධර්මය අල්ලගන්න පුළුවන්. කල්යාණ මිත්‍ර සේවනයේ සද්ධර්ම ශ්‍රවණය අද හොඳටම තියෙන කාලයක්. එහෙනම් ධර්ම අවබෝධයට අවශ්‍ය බාහිරාංග දෙකම අද වැඩෙනවා. ප්‍රශ්නේ තියෙන්නේ කොතනද? තමා තුළ ඇති කරගත යුතු අංග දෙකේ ප්‍රශ්නයක් තියෙනවා. අපි තුළ මේ ධර්මය අවබෝධ වෙන්න නම් අපි තුළ තියෙන්න ඕන යෝනිසෝ මනසිකාරයයි ධම්මානුධම්ම ප්‍රතිපදාවයි. යෝනිසෝ මනසිකාරය කියන්නේ ධර්මයට අනුව අපේ චින්තන ශක්තිය, හිතන හැකියාව ධර්මයේ තුලින් විමසා බැලීමේ දක්ෂතාවය. ධර්මානුකූලව විමසන්න පුළුවන් වෙනවා. අපිට ඕනේ ඒවා හිතලා හරියන්නේ නැහැ. අර අහපු ධර්මයේ තමා තුලින් ඒක නෙමෙයි ධර්මයේ තියෙන ගුණයක් නේ ඕපනයිකෝ. තමා තුලින් විමසා බලන්න කියන. මේ ධර්මයේ ඕපනයිකයි. තමා තුලින් විමසලා බලන්න. අන්නේ විමසා බැලීමේ යෝනිසෝ මනසිකාරයේදී බුදුහාඳුරු පෙන්නන මහණෙනි ධර්මාවබෝධයේ පිණිස උපකාර වෙන අභ්‍යන්තර අංගයන් අතර යෝනිසෝ මනසිකාරයේ තරම් දෙයක් බුදු ඇසින්වත් දකින්නේ නැහැ කියලා.
මතක තියාගන්න අපිට ධර්මය අවබෝධ කරගන්න නම් අපි තුල තියෙන ඕන ප්‍රබලම දේ තමයි යෝනිසෝ මනසිකාරය. ඒ ධර්මයේ නුවණින් විමසීම. ඊළඟට ධම්මානුධම් ප්‍රතිපද. ඒ ධර්මයට අනුකූල ප්‍රතිපදාවක් තුල ජීවත් වීම. මොකද සීල සමාධි ප්‍රඥා හැටියට මේක වැඩෙන්නේ. සීලයක් තුලයි සමාධිය වැඩෙන්නේ. ඒ සමාධිය තුලයි ප්‍රඥාව වැඩෙන්නේ. ප්‍රඥාවෙන් දියුණු වෙන හිත තමයි ආශ්‍රවයන්ගෙන් මිදෙන්නේ. ඒ නිසා පිළිවෙලකට යා යුතු ගමන අනුපුබ්බ සික්ඛා, අනුපුබ්බ කිරියා, අනුපුබ්බ ප්‍රතිපදා කියන පිළිවෙලකට ක්‍රමානුකූලව යා යුතු ගමනක් තියෙනවා. හදිස්සියට ලැබෙන එකක් නෙමෙයි. කලබලේ තියෙනවනේ අපිට කොහොමත් නේ. මේක නිකන් ඉක්මනටම ඕනේ කියලා නැද්ද නිකන් ඈ? එහෙම බෑ ඉවසගෙන ඉන්න. ඉක්මනට ඕන ප්‍රතිපල දැන් ඕන වගේ එකක් නැද්ද? ඒක හොඳයි අදහස. හැබැයි මතක තියාගන්න බුදුහාමුදුරුවෝ පෙන්නවා මජ්ක්‍ධිම නිකායේ බුදුරජාණන් වහන්සේ පෙන්න ඔන්න කිකිලියක් ඉන්නවා. මේ කිකිලි බිත්තර 5ක් 6ක් දාලා දාපු ගමන් පැටිය දකින්න අර කඩනවා හොටෙන් ඇනලා කටුව. පැටිය එනවද? නෑ. කලබලේ තිබ්බා කියලා බිත්තරේ දාපු ගමන් කැඩුවොත් පැටවෙන්නේ නෑ. ඊළඟට තව කිකිලියක් ඉන්නවා බිත්තර දානවා. බිත්තර රකින්නේ උණුසුම් කරන්නේ. ඔය රස්ති ආදී ඇවිදවිද ඉන්නවා කිකිලි. බිත්තර ළඟට ඇවිල්ලා හිතනවා මේවා උණුසුම් වෙලා අනේ මට ඉක්මනට පැටවුලා දකින්න ලැබේවා කියලා ප්‍රාර්ථනාවක් කරලා යනවා. ප්‍රාර්ථනාවෙන් පුළුවන්ද? බෑ ප්‍රතිපදාවෙන් තියෙන. ඒක වඩන්න ඕන දෙයක්. ප්‍රාර්ථනා කර කර හිටියට ලැබෙන්නේ නැහැ. බුදුහාමුදුරහන මහන්නේ මේ බිත්තර වෙනුත් පැටවෙයි ඉන්නේ නැහැ කියන්නේ. තව කිකිලියක් ඉන්නවා බිත්තර ටිකක් දාලා උණුසුම් කරනවා. ඒ බිත්තර රකින්න උණුසුම් කරනවා. කැමති වුණත් අකමැති වුණත් බිත්තර උණුසුම් වේගෙන එනකොට වේලාවට බිත්තර කටු කඩාගෙන පැටව ටික එළියට එනවා. එතකොට අපි මාර්ගයේ වඩාගෙන යනවා නම් මාර්ගයේ හරිනම් හරි මාර්ගයේ හරි ප්‍රතිපදාව යනකොට අපිට ප්‍රතිඵල ලැබෙනවා. එහෙම නැතුව අපේ කලබලයේ තිබුණා කියලා හදිස්සිය ප්‍රතිඵල වුණා වුණා කියලා ශනික ප්‍රතිඵල ගන්න බෑ මේක. ප්‍රතිපදාව තුලයි ප්‍රතිඵල ලැබෙන්නේ. ඊළඟට මාර්ගයේ හරි වෙනවා. අන්න ඒ නිසා ධර්මයේ දියුණු කරගන්න කෙනාට ධර්මයේ දන්නවා නම් අහු වෙන්නේ නැහැ ඒකයි. ධර්මයේ දන්න කෙනාට ධර්මයේ තුලින් ආරක්ෂා වෙන ක්‍රම ඕන තරම් තියෙනවා. ධර්මයේ දන්නේ නැති කෙනා තමයි එක එක දේවල් වලට අහු වෙලා යනම කියන්නේ. ඒ නිසා ධර්මයේ හොඳට ඉගෙන ගන්න. සුතවත් භාවය ඇති කරගන්න. දහම් පිපාසයක් ඇති කරගන්න. දැන් බණ අහන්න පුළුවන් නේ ඔබට නේ. ඔබ ලෝකේ කොහේ හිටියත් දැන් මේ එංගලන්තේ හිටියා කියලා කොච්චර ධර්මය අහන්න අවස්ථාවක් තියෙනවද? අන්තර්ජාලේ කොච්චර බණ යනවද? බෞද්ධ නාලිකාව මෙහි බලන්න පුළුවන්. එතකොට මේ රටේ හිටියත් ඔබට ඒක බලන්න පුළුවන් බණ අහන්න පුළුවන්. එතකොට ලෝකේ කොහේ හිටියත් අද තාක්ෂණෙත් එක්ක ත්‍රිපිටකයේ ඕනෑම භාෂාවකින් කියවන්න පුළුවන් ෆෝන් එකේ හරි දාගෙන. ඒ නිසා ධර්මයේ ඉගෙන ගන්න කෙනෙකුට ධර්මයේ අධ්‍යයනය කරන කෙනෙකුට අද ධර්මයේ අතේම තියෙනවා. ඒ ධර්මයට අනුව ජීවත් වීමයි යෝනිසෝ මනසිකාරයයි ඔබ තුළ ඔබ ඇති කරගත්තොත් ඔබට ප්‍රතිඵල කරා යන්න පුළුවන්. පින්වතුනි අපි මේ ධර්මය අවබෝධ කරගන්න උත්සාහයක් ගත්තේ නැත්නම් අත්තට ලැබිච්ච මණික බිම වැටුණා වගේ වෙනවා අපිට. බුදුරජාණන් වහන්සේ පෙන කනෝ වෝ මව්පච්චක මේ ලැබිච්ච උතුම් මොහොත නම් අත් නොහැරීවා. කනාතීතාහි සෝචන්ති නිරයම්පි සමප්පිතා. මේ උතුම් අවස්ථාව මගහැරගත්ත බොහෝ දෙනෙක් අපායවල වල වැටිලා දුක් වෙනවා ශෝක කරනවා පසුතැවෙනවා. අයියෝ අපිට අවස්ථාව ලැබිලා කරගන්න බැරි වුණා කියලා. දැන් බලන්න ওই പ്രേතවත්වයේ තියෙන මුගලන් හාමුදුරන්ට මුණ ගැහෙන බොහෝ අමනුෂ්‍ය ප්‍රේතයෝ. මුගලන් හාමුදුර අහනවා මොකද මෙච්චර මේ දුක් විඳින්නේ? මේ වගේ දුක් විඳින උපතක් ලැබුණේ මොන වගේ අකුසලයක් කළාද? එතකොට කියනවා අනේ ස්වාමීනි අපි මනුස්ස ලෝකෙ හිටියේ අයියෝ අපි පින් කරගත්තේ නේ අපි දන් දෙනවට බැන්න භාවනා කරනවට බැන්න ධර්මය අවබෝධ කරගන්න පුළුවන්කම තිබිලා අපි අකුසල් කරගත්තා කීකේ පසුතැවෙන. ඒ නිසා මතක තියාගන්න ජීවිතේ පසුතැවෙන්න තියාගන්න එපා. බොහෝ දෙනෙකුට ජීවිතය ආපස්සට බලනකොට සතුටු වෙන්න තියෙන ජීවිත අඩුයි. පසුතැවි තමයි අන්තිම කාලේ දුක් විඳින්නේ. ඒ නිසා යමක් කරන්න පුළුවන් කාලේ, හිතන්න පුළුවන් කාලේ, වීර්ය වඩන්න පුළුවන් කාලේ ධර්මයේ තුල ධර්මානුකූලව හිත පුරුදු කරන්න දක්ෂ වෙන්න. එතකොට හිතක් ධර්මයේ තුල සකස් වෙනවා. ඊළඟට පින්වතුනි සෝවාන් ඵලයට පත් වෙච්ච කෙනා ගැන බුදුහාමුදුරුවෝ පෙන්වන මහණෙනි යුද්ධ 1000ක් දිනනවට වැඩිය. මේ ලෝකෙම අධිපති භාවයේ දරන සක්විති රජ කෙනෙක් වෙලා පහළ වෙනවටත් වඩා
දෙදෙව්ලොවට අධිපති සක්‍ර දෙවියන් වෙලා උපදිනවටත් වඩා ඔබ හැම දිනම නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා කියලා අපි ඔබට ආශිර්වාද කරනවා වෙලගන්න. අභිවාදන සීලිස නිච්ඡං වද්ධා ප්‍රචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti මිනාතේ සමිච්ඡතු. හැමදෙනාම නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා සුවපත් වේවා සුවපත් වේවා. හැමදෙනාටම තිරුවන් සරණයි.